දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. නව sunlight sakura දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. අද 2020 දෙසැම්බර් 26 සෙනසුරාදා සිරස්තල. මෙරට කොවිඩ් ආසාදිතයින් 40,000 පනි. ඊයේත් කොවිඩ් ආසාදිතයන් 551ක්. කොළඹින් 300ක්. ලොව සමස්ත කොවිඩ් ආසාදිතයන් කෝටි 8 ඉක්මවයි. සෑම මිනිත්තු 10කට වරක් ලොස් ඇන්ජලිස් වලින් කොවිඩ් මරණයක්. සුනාමි ව්‍යසනයට වසර 16යි. මියගිය අය සිහිපත් කරමින් පින්කම් සහ සැමරුම්. දකුණු ඉන්දිය ප්‍රවීණ නළු රජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කෙරේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Adaderana, this is Adaderana Prime Time with Kushani Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. ලෝක ඉතිහාසයට අඳුරු මතකයක් එක් කරමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ලක්ෂ 3කට අධික පිරිසකගේ ජීවිත පිළිගත් සුනාමි ව්‍යසනයට අදට වසර 16ක් සපිරෙනවා. එම මහා කෙහෙද වාචකයෙන් දිවි අහිමි වූ මෙරට ජනතාව සිහි කිරීම අද දිවයින පුරා සිදු කෙරුණා. කෙසේ වෙතත් පවතින කොවිඩ් වාතාවරණය තුළ ප්‍රධාන සැමරුම් උත්සව කිසිවක් අද පැවැත්වුණේ නැහැ. දෙදහස් 4 වසරේ දෙසැම්බර් මාස 26 වනදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ ඇති වූ රික්ටර් පරිමාණයේ ඒකක 9ක තරම් ප්‍රබල වූ භූකම්පනයේ අවසන් ප්‍රතිඵලය වූයේ රටවල් රැසක ජීවිත ලක්ෂ ගණනක් පිළිගත් සුනාමි වැසනයයි. උදෑසන 6:58ට පබන සුමාත්‍රා දූපත ආසන්නයේ හටගත් සුනාමි රළ අතරින් ප්‍රබලතම උදම් රළ පහර ඉන් පැය 2කට පබන පසු ශ්‍රී ලංකාවට ළඟා වුණේ පැයට කිලෝමීටර 801 තරම් වේගයකින්. ඒ උදෑසන 9:26ට පමණ චණ්ඩ රළ පහර මිනිත්තු කිහිපයක් තුළ මෙරට ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් බෙලිගනිමින් රුපියල් කෝටි ගණනක දේපලද විනාශ කළේ සිදු වූයේ කුමක්ද යන්න පවා සිතන්නට කාලයක් ඉතිරි නොකරමින්. මෙම ඛේදවාචකයෙන් රළ අතර සැගවුණු ආදරණීයයන් සිහිපත් කරමින් අද උදැසන 9:25 සිට 9:27 දක්වා විනාඩි 2ක කාලයක් නිහඬතාව සුරකීම සිදු කෙරුණා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අග්‍රාමාත්‍ය නිල නිවසේදී පහන් දල්වා සුනාමියෙන් මියගිය පිරිස සිහිපත් කළා. එමෙන්ම සුනාමියෙන් දිවි අහිමි වූවන් සිහිපත් කිරීම සඳහා මෙවර සැමරුම් උත්සව නොපැවැත්වුණේ පවතින කොවිඩ් වාතාවරණය හේතුවෙන්. කෙසේ වෙතත් පැරැලියේදී සුනාමි රළ පහරට හසු වූ දුම්රියේ සිටි දිවි අහිමි වූ 1270ක් දෙනා ඇතුළු ඛේදවාචකයන් මියගිය 35,000ක් දෙනා ජනතා සහභාගීත්වයෙන් අද පැරැලිය සුනාමි ස්මාරකය අසලදී සිහි කෙරුණා. මීට සමගාමීව අදට යෙදෙන ජාතික සුරක්ෂිතතා දින සැමරුම සංවිධානය කර තිබුණේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින්. කොළඹ දිස්ත්‍රික්කයේ පවතින කොවිඩ් තත්ත්වයේ හේතුවෙන් කොල්ලුපිටිය මල්ලිකා වැඩිහිටි නිවාසයේ මව්වරුන්ට ආහාර ලබා දී මියගිය පුද්ගලයන් සිහි කිරීම සිදු කෙරුණා. මේ අතර සුනාමි ඛේදවාචකයට වසර 16ක් සපිරෙන අද දිනේ දිවයින පුරා තවත් වැඩසටහන් රසක් සංවිධානය කර තිබුණා. මෙරටින් වාර්තාවන සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 40,000 සීමාව ඉක්මවා ගියා.
ඒ අද පස්වරුවේ අලුතින් වාර්තා වූ ආසාදිතයින් 500 දෙනත් සමගින්. මේ අතර මෙරට තුළ පවතින COVID-19 වෛරසයේ ප්‍රභේද වෙනස් විය හැකි බැවින් හැකි ඉක්මනින් සමාජයෙන් COVID තුරන් කළ යුතු බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මෙරටින් ඊයේ COVID-19 ආසාදිතයන් 551 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් ආසාදිතයන් 300 දෙනෙකුම වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 87ක්. ලොක්ඩවුන් තත්වයට පත් කරන ලද කාලිපුල්ලවත්ත, හල්ගහවත්ත, මරදාන සහ වෑකන්ද කියන ප්‍රදේශවලිනුත් මේ වන විට ඉතාමත්ම සීමිත ආසාදිතින් ප්‍රමාණයක් තමයි අපට වාර්තා වෙන්නේ. එම නිසා ඉක්මනින් එම ලොක්ඩවුන් තත්වය ඉවත් කිරීම සඳහා කටයුතු කරන්නට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන රෙකමදාරුව ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනවා COVID-19 පාලනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකායට. ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේදී වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙනවා. ඊට අමතරව තවත් දිස්ත්‍රික්ක 17කින් ආසාදිතයන් වාර්තා වී තිබුණා. ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා වෙනකොට අපේ රට තුළ අලුතෙන් පටන් ගත්තු COVID-19 රෝග ව්‍යාප්තිය මේ වෙන විට මාස 3ක වගේ කාලයක් ගත වෙලා තියෙන්නේ. ඒ කාලය තුළදී ඉතාමත්ම මැනවින් පාලනය කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ජනතාවගෙන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය මනා දායකත්වය ලැබුණොත් අපිට මේ COVID-19 රෝගය ඉතාමත්ම හොඳින් පාලනය කරන්න පුළුවන් කියන එක අපිට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තමයි මේ වෛරසයේ ප්‍රභේදය වෙනස් වීම එංගලන්තයේ හෝ යුරෝපයේ පමණක් නෙවෙයි සිදුවන්නේ. අපේ රටේ ව්‍යාප්ත වෙන වෛරසයේ ප්‍රභේදය යම්කිසි විදියකින් වෙනස් වීම වලට භාජනය වෙන්න පුළුවන්. ඒක තමයි වෛරසයේ ස්වභාවය. ඒ නිසා මේ වෛරසය පුළුවන් තරම් ඉක්මනට හැකි ඉක්මනින් අපේ සමාජයෙන් ඉවත් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඊයේ දිනේදීත් කොවිඩ් මරණයක් වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ අක්කරේපත්තු ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර මරණයට හේතුව වූයේ COVID-19 ආසාදනය නිසා ඇති වූ උග්‍ර හෘද ආසාදනයක්. මේ අතර වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අද බම්බලපිටිය රජයේ මහල් නිවාස අසල සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් පුද්ගලයන් 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගැනුණා. ඇහලියගොඩ නගරයේ පසුගිය 23 වෙනිදා සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගත්තා. වෙළඳ සැලක සේවකයෙක් වන ඔහු සෞඛ්‍ය නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදීත් එහි සේවය කරමින් සිට තිබෙනවා. ඔහු සමග තවත් 20 දෙනෙකු පමණ එම වෙළඳ සැලේ සේවය කරන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළා. මේ අතර පසුගිය 24 වෙනිදා පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකු මියගොස් ඇති අතර පසුව සිදු කළ PCR පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ පුද්ගලයාගේ ආශ්‍රිතයන් PCR පරීක්ෂණයට යොමු කර එහි ප්‍රතිඵල ලැබෙන තෙක් පාදුක්ක ගලගෙදර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමට සංචරණ සීමා පනවා තිබෙනවා. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 40,282ක් වන අතර ඒ අතරින් 32,051 දෙනෙකු මේ වන විටත් පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 8,045 දෙනෙකු පමණයි. මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 186ක්. මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලටගෙන උද්ඝෝෂණ පැවැත්වීමෙන් වළකින්නයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඊයේ දිනේදී ඒ වගේම පසුගිය දින කීපයකදීම දක්නට ලැබුණා විවිධ උද්ඝෝෂණ පැවැත්වෙනවා විවිධ හේතුන් මත. කෙසේ වෙතත් මේ උද්ඝෝෂණ පැවැත්වීමේදී නිරෝධායන රීතීන් උල්ලංඝනය වන ආකාරයට කටයුතු කිරීමේ ස්වභාවයක් දක්නට ලැබුණා. අපි කාරුණිකව තවදුරටත් සියලුම ජන කොටස් වලින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නිරෝධායන රීතීන් උල්ලංඝනය වන ආකාරයට කටයුතු කරන්න එපා. එසේ කටයුතු කළහොත් පොකුරු අණු පොකුරු නිර්මාණය වෙයි. ඒ විට එම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම හුදෙකලා කර තබන්නට සිදු වෙයි. මෙවැනි ආකාරයට කටයුතු කරනවා නම් එක් පැත්තකින් රටේ සාමාන්‍ය නීති යටතේත් අනෙක් පැත්තෙන් නිරෝධායන රීතිය යටතේත් කටයුතු කිරීමට සිදු වෙනවා. කොවිඩ් වැළඳී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ සම්බන්ධයෙන් රජය සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූල එක් නීතියක් ක්‍රියාත්මක කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු මහා සංඝරත්නය අවධාරණය කරනවා. කතෝලික සභාවේ මොරටුව මී සම්පාලක ගරු සිරිල් ගාමිණී පියතුමන්ද පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අංශවල නිර්දේශයට සියලු පාර්ශව අවනත විය යුතු බවයි. පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ බොහොමදානය සඳහා ඉඩ දෙන ලෙස රජයට බල කරමින් පසුගියදා සමගි ජනබලවේගය කොළඹදී උද්ඝෝෂණයක් පැවැත්වූ අතර ඊයේ කළුතර වෙට්ටුමකඩදී ජනතා උද්ඝෝෂණයක්ද ඒ වෙනුවෙන් පැවැත්වුණා.
කෙසේ වෙතත් කොවිඩ් මලසිරුරු බොහොමදානය නොකරන ලෙස ඉල්ලමින් රටට හෙටක් සංවිධානය අද කළුතර නගර මධ්‍යයේදී නිහඬ විරෝධතාවක් සංවිධානය කර තිබුණා. එක තරුණයෙක් කියනවා භූමදානයට ඉඩ නොදුන්නොත් ශරීරයට ගිනි තියාගෙන මැරෙනවා කියලා. පණ පිටින් සිරුරට ගිනි තියාගෙන මැරෙනවා නම් එතකොට භූමදාන කරන්න ඕනේ කියලා කරන ඉල්ලීම මොකක්ද? එතකොට ඒගොල්ලෝ දේහය ආදාහනය කිරීමට විරුද්ධ වීම පිළිබඳ කිසිම තර්කයක් ඔවුන්ගේ නැහැ කියන එක අපිට බොහොම පැහැදිලි ඒකෙන්. කොවිඩ් මලසිරුරු බොහොමදානය සඳහා ඇතැම් කණ්ඩායම් වලින් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් මහා සංඝරත්නය පළ කරන්නේ මෙවන් අදහස්. ඇත්ත වශයෙන්ම මේ කොරෝනා වසංගතයේ මේ යන දේහ ආදාහන කරනවා කියලා කියන්නේ අනිකුත් මිනිස්සුන්ට සත්වෙන්න ජීවත් වීම වරම ලබා දෙන එක. නැත්තම් ඒ වගේ නොඑක් විෂ බීජ මත වෙලා තවත් ජීවිත හානි වෙන්න පුළුවන්. ඉහළම පෙළේ වෛද්‍යවරු මණ්ඩලයක් විසින් එකතු වෙලා ඒ ගත්ත තීන්දුව තාම හොඳට මුලින් ක්‍රියාත්මක වෙගෙන ආවා. මේක දැන් මේ අවුල් තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඊටාම පහත් දේශපාලන අවශ්‍යතා නිසා තමයි මේ විදිහට පහත් තැනට වැටිලා තියෙන්නේ. කරුණාවේ මේ රජයට කියනවා ඒ විද්වතුන්ගේ මතයට ඇහුම්කන් දෙන්න. ඒ නීතිය ක්‍රියාත්මක කරන්න. ආණ්ඩුව තීන්දුවක් ගත්තනම් මුස්ලිම් හෝ වේවා දෙමළ හෝ වේවා ද්‍රවිඩ හෝ වේවා බැලේ හෝ වේවා බර්ග හෝ වේවා හැම එක ක්‍රියාත්මක කරන ඒකයි එක රටක් එක ආණ්ඩුවක් එක නීතියක් කියලා කියන්නේ. ඒක කඩනවා නම් කඩන්න එපා. දැන් මේ මුස්ලිම් පින්වතුන්ගේ මරණයක් වුණාම භූමදානය කරනවද ආදානය කරනවද? හරි ප්‍රශ්න මේ රටේ තියෙන්නේ. මේ රටේ නීතිය කොහොමද? ඒ එක පිරිසකට විතරක් එක විදියට සලකනවා. නීතිය නම් නීතිය කාටත් විය යුතුයි. මේ විදියට මේ රට තුල හැසිරෙන්න ඉඩ දෙන්න එපා. අපේ ඉවසීම නිවටකමක් හැටියට සලකන්න එපා. ඒ නිසා මේ රජයට කියන මේ රජය ආවෙම එක රටක් එක නීතියක් කියලා. විශාල බලාපොරොත්තුවක් තිබ්බ රජයක් කරුණාකරලා ඒ බලාපොරොත්තු තිබ්බ බහුතරයක් සිංහල බෞද්ධයෝ. ඒක මතක තියාගන්න ඕනේ මේ ආණ්ඩුව. ඒ නිසා වෙනත් පිරිස් වලට අපිට අංකොම් පාන්නට දෙන්න එපා. මේ අතර කතෝලික සභාවේ මොරටුව මී සම්පාලක ගරු සිරිල් ගාමිණී පියතුමන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අංශවල නිර්දේශයට සියලු පාර්ශව අවනත විය යුතු බවයි. විශේෂඥයන් විසින් තමයි ඒක තීරණය කරන්න ඕනේ මේ මලසිරුරු භූමිදානය කිරීමෙන් ජීවත් ඉන්න අයට ඒකේ අනතුරක් තියනවද නැද්ද කියන එක. එතකොට දැන් අනතුරක් තියනවා නම් එතකොට සිරුරු ආදාහනය කිරීම අවශ්‍යයි කියන තීරණය ගන්නට වෙන්නේ සෞඛ්‍ය අංශ වලට. නමුත් නීතියක් පැනෙව්වට පස්සේ ඒ නීතිය අපි හැමෝටම පොදු නීතියක්. ඒ නිසා මේ පොදු නීතිය හැම ජාතියකටම හැම ආගමකටම හැම වර්ගයකටම පොදුයි. මතු ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ආණ්ඩු පාර්ශවයෙන් අද මෙවන් අදහස් පළ වුණා. මේ සජිත් ගිහිලා කරන වැඩේ කරන්න ගියොත් එහෙනම් මේ රට නැවත වරක් වෙන්නේ පාස්කු ප්‍රහාරය වෙච්ච එකේ අනික පාස්කු ප්‍රහාරයේ හවුල්කරුවනුත් එක්ක රජයට බලපෑම් කරනවා මේ භූමදාන කරන්න දෙන්න කියලා. ලැජ්ජාවක් තියෙනවද දන්නේ නැහැ. අපිට පහුගිය දවස්වල කිව්වා පාස්කු ප්‍රහාරයේ කොටස්කාරව ආණ්ඩුවේ කියලා. හැබැයි පාස්කු ප්‍රහාරයේ කොටස්කාරව උද්ඝෝෂණය කරනකොට ඒගොල්ලොත් එක්ක එකට ඉඳලා කටයුතු කරනවා. විපක්ෂයේ බලන්නේ කොරෝනා අස්සේ බොරදියේ මාළු බාන. ಜಾති ભેදයකින් තොරව ආගම් ભેදයකින් තොරව සියලු දෙනාම ඒ තීරණයට ගරු කරන්න ඕනේ. දැන් බුද්ධාගමේ අය පාංශකුලේ දෙන්නේ නැහැ. ඒතකොට කතෝලික අයත් ආදානය කරනවා. ඒක නිසා ඒකට ಜಾති ભેදයක් නැහැ. ඉතින් ඒක නිසා ඒ සියලුම ජාතික ආරක්ෂාව නැත්නම් සමස්ත ජනතාවගේ යහපත සඳහා ගන්නා තීරණ වලට සමස්ත ජනතාවම ගරු කළ යුතුයි. ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන අද කෝටි 8 ඉක්මවා ගියා. මේ අතර නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් එක්සත් රාජධානියේ වේගයෙන් ව්‍යාප්ත වීම නිසා ලබන සඳුදා සිට එක්සත් රාජධානියෙන් සිය රටට පැමිණෙන සියලු මගීන්ට කොවිඩ් නොමැති බවට තහවුරු කිරීමේ සහතිකයක් ඉදිරිපත් කරන ලෙස ඇමරිකාව නිවේදනය කර තිබෙනවා. මෙවන විට රටවල් 50කට ආසන්න සංඛ්‍යාවක් එක්සත් රාජධානිය සමග ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. එක්සත් රාජධානියේ වඩාත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ තැනැත්තෙකු පළමු වරට ප්‍රංශයෙන් හඳුනාගෙන තිබෙනවා. ඔහු පසුගිය 19 වනදා ලන්ඩනයේ සිට ප්‍රංශයට පැමිණි අයෙක්. ඉන් දෙදිනකට පසුව ඔහු ආසාදිත බවට හඳුනාගෙන ඇති නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් කර නොතිබීම විශේෂත්වයක්. මේ අතර ඇමරිකාවද ඊයේ නිවේදනය කළේ ලබන සඳුදා සිට එක්සත් රාජධානියෙන් එරටට පැමිණෙන සියලු මගීන් කොවිඩ් නොමැති බවට තහවුරු කිරීමේ සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවයි. පළමු කොවිඩ් රැල්ලේ වැඩි බලපෑමට ලක් වූ ඉතාලිය මේ වන විට දෙවැනි කොවිඩ් රැල්ලේ දරුණු ප්‍රතිඵල අත්විඳිමින් සිටිනවා. විදෙස් වාර්තා පවසන්නේ දෙවැනි රැල්ලේ මරණ ගණන මේ වන විට පළමු කොවිඩ් රැල්ලේදී සිදු වූ මරණ ගණනද ඉක්මවා ගොස් ඇති බවයි. තවමත් ලොව වැඩිම දෛනික ආසාදිතයින් වාර්තා වන ඇමරිකාවෙන් ඊයේත් ලක්ෂයකට ආසන්න ආසාදිතයින් හඳුනා ගැනුණා.
එරටින් වාර්තා වූ මරණ ගණන 1197ක්. මේ අතර නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ගතවන සෑම මිනිත්තු 10කට වරක්ම ලොස් ඇන්ජලිස් නුවරින් කොවිඩ් මරණයක් වාර්තා වන බවයි. යනුව දෛනිකව නගරෙන් වාර්තා වන මරණ ගණන 150කට ආසන්න බවත් සඳහන්. මේ වන විට ඇමරිකාවෙන් ආසාදිතයින් 1,90,10,166ක්, ඉන්දියාවෙන් 1,01,69,818ක්, බ්‍රසීලෙන් 74,48,560ක්, රුසියාවෙන් 29,92,706ක් සහ ප්‍රංශයෙන් ආසාදිතයන් 25,47,771ක් හඳුනාගෙන තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ මහනුවර දළදා මාලිගාව වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා මල්වතු හා අස්කිරි මහානාහිමිවරුන්ද බැහැදුටුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියා. එහිදී දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයාව පිළිගැනීමෙන් අනතුරුව දන්තධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ මල්වතු මහාවිහාරය වෙතටයි. එහිදී ජනාධිපතිවරයා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක කෙටි පිළිසඳරක නිරත වුණා. පසුව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම හිමියන් සහ අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේලාගේ ආශිර්වාද ලබා ගත්තා. අස්කිරි විහාරය වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්ද බැහැදුටුවා. අස්කිරි පාර්ශවයේ අනුනායක ආඩමඩුවේ ධම්මදස්සී නාහිමිපාණන් සහ ලේකකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේද බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා අස්කිරි ගෙඩිගේ විහාරය වෙත පැමිණ අස්කිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ බැහැදුටු අතර එම විහාරයේ සංවර්ධන කටයුතු පිළිබඳවද සොයා බැලුවා. අස්කිරි මහපිරිවෙන වෙතද ගිය ජනාධිපතිවරයා අස්කිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැදුටුවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පෙරවරුවේ ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වී අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. පුදුබිම වෙත පැමිණ සිටි ජනතාව සමග ජනාධිපතිවරයා සුහද පිළිසඳරක නිරත වුණා. ජනාධිපතිවරයා අනතුරුව රුවන්වැලි සෑරදුන් අභියස පැවති ආගමික වතාවත්වලටද එක් වූ අතර විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ද එහිදී බැහැදුටුවා. ඉන් අනතුරුව මිරිසවැටි රජමහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඥානතිලක හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ජනතාවගේ ගැටලු පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට සහ පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳ හඬ නැගීමට තමන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ඊයේ කතරගම පැවති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින්. කතරගම කඳසුරිඳු ගමට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කළා. ජනාධිපතිවරණයේදී මම කිව්වා මම රටේ ජනාධිපති බවට පත් කරොත් මම ජනතාවගේ කකුල් දෙක ළඟට අවිල්ලා ප්‍රශ්න විසඳනවායි කියලා. 69 ලක්ෂයක් කිව්වා නෑ ජනතාව ළඟට එන්න අවශ්‍ය නැහැ කියලා. ඊට අමතරව උසුළු විසුළු කරා. පහර පිට පහර ගැහුවා. මම පුදුම වුණා. මම හොඳ ආකාරම දන්නවා දැන් 69 ලක්ෂයම දැන් ප්‍රාර්ථනා කරනවා කකුල් දෙක ළඟට අවිල්ලා ප්‍රශ්න විසඳන නායකයෙක් හිටියනම් බොහෝම හොඳයි කියලා. රටේ ජනාධිපතිවරයා හැටියට මට කරන්නට රටේ ජනතාව එපයි කියපු දේ මම විපක්ෂ නායකවරයා හැටියට කරනවා. මම ආඩම්බර වෙනවා මමම ලියාගත්තා සියලුම ප්‍රශ්න මේක මේ ලියන කොටත් මේවා ඔළුවට යනවා. ලිව්ව විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා මට තමුන්නාන්සලාට විසඳුම් ලබා දෙන්නට පුළුවන් උපරිම ප්‍රමාණයට මම කැප වෙනවා කියලා මම මේ අවස්ථාවේ සතුටින් කියන්න කැමතියි. මේ අතර පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ තවත් අදහස් කිහිපයක් දැන්. විවිධ චෝදනා කරනවා. මේ අය කියන අසමත්භාවයක් ගැන මට හිතාගන්න බෑ කවුද අසමත් කියලා. එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ඔය කියන විපක්ෂ නායකතුමාලා නායකත්වයේ දුන්න ඒ ආණ්ඩුව අරගෙන අවුරුදු 5ක් මම අහන මොනවද කරේ කියලා. මේ රටේ ත්‍රිපෝස නිෂ්පාදනය කරපු කර්මාන්ත ශාලාව දැන් මේ වෙනකොට වහලා දාලා. ඒ සියල්ල සිද්ධ වෙද්දි මේ ආණ්ඩුව අලුතෙන් ස්ප්‍රීතු නිෂ්පාදන බලපත්‍ර දෙකක් සහ බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකක් මේ වෙනකොට තමන්ගේ ගජ මිතුරන් වෙත නිකුත් කරලා. එතකොට ලදරුවන් බඩගින්නේ ඉඳද්දි ගජ මිතුරු ටික අරක්කු පෙරනවා. අපේ ආණ්ඩුව එහෙම කිසිම අදහසක් නැහැ. අඩුම ගානේ එහෙම සාකච්ඡාවක්වත් වෙලා නැහැ.
මෙන්න මේ වගේ බොරු සමාජගත කරනවා. එතකොට මොකද වෙන්නේ? තමුන්නාන්සලා තුල හැඟීමක් එනවා ආණ්ඩුව අපේ ජනමතයට විරුද්ධව ගමන් කරනවා කියලා. ඉතින් අපි ඡන්දය ගන්න ඉස්සෙල්ලා ගත්ත ස්ථාවරයක් ඡන්දෙන් පස්සේ අපේ ස්ථාවරයක් දෙකම එකයි කියන එක අපි ඉතාම පැහැදිලිව කියනවා. හාල් පිළිබඳව විතරක් මේ ආණ්ඩුව බලයටපත් වුණාට පස්සේ ගැසට් 5ක් ගැහුවා. මොන ගැසට් ගැහුවත් සක්කරයාගේ පුතා වයිමාවත් හාල් මිල අඩු වෙලා නැහැ. බන්දුල ගුණදන මහත්මයාම විහිළුකාරයෙක් වෙලා තියෙනවා. එතුමාටම පිළිගන්න සිද්ධ වුණා මේ ගැසට් ගැහිල්ලෙන් හාල් මිල අඩු වෙන්නේ නැහැ කියලා. මේ ගැසට් ගැහිල්ල සෙල්ලමක් වෙලා තියෙන්නේ. ජෝතිපාල ගායකයා ගැසට් ගහනකොටත් වඩා දැන් මේ ආණ්ඩුව ගැසට් ගහනවා. හෙටත් පුළුවන් පසුගිය කාලේ යහපාලනය අනුගමනය කළ ප්‍රතිපත්ති අනුගමනය කළා. වෙළඳ පොලේ රුපියල් 85ට සාල් පුරවන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඉන්දියාවට ගිහිල්ලා ඇනවුමක් දාලි වෙලා පොන්නි සම්බා කියන හාල් වලින් මේ රට පුරවන්න පුළුවන්. නමුත් රජයේ ඉන්නේ එවැනි ආනයනකරුවන්ගේ ජාවාරම්කරුවන්ගේ පැත්තේ නෙමෙයි මේ රටේ මහ පොළොවේ හැපෙන ගොවි ජනතාවගේ පැත්තේ. ඒ 77න් පස්සේ ප්‍රථම වතාවට සහල්, කහ, ගම්මිරිස් මේවැනි භාණ්ඩ වර්ග රාශියක් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා. ඉතින් ජනප්‍රිය නොවන දේශපාලන තීන්දුව ගන්න වෙනවා. පෞගේ කාලේ මෙයාලගේ පම්පෝරිය තිබුණේ මෙයාලා කිව්වේ යහපාලනයට බැරි නම් අපි කරලා පෙන්නන්නම් අපිට දෙන්න මේක කරන හැටි අපි පෙන්නන්නේ. ඔන්න ඔයාලා කරන හැටි. මේ වෙලාවේ යම් ප්‍රශ්න අපේ තියෙනවා නැතුව නෙමෙයි. මේ ප්‍රශ්නත් එක්ක මේ ගමන යන්නේ. මේක අපි මේ රෝස මහල් යහනවා කියන ගමනක් නෙමෙයි. ඕම අමාරුයි යන්නේ. ලෝකේ දුවන්න ඕනේ. රට දුවන්න ඕනේ. අපිට වගකීමක් බාර දීලා තියෙනවා. අපි ආ වගකීම ඉෂ්ට කරන්න බලාපොරොත්තු. 100%ක් කරන්න බැරි වෙයි. මොකද මේ තියෙන තත්ත්වයක් නේ. හැබැයි අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඒ ඉලක්ක වලට යන්න. තවත් පුවත් කිහිපයක් දැන්. මෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල 18ක සිසු සිසුවියන් ඒකරාශී වී වායුගෝලයේ විවිධ සංඝටක පිළිබඳ දත්ත ලබා ගැනීම සහ කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා අත්හදා බැලීමේ බැලුණයක් ගුවන්ගත කිරීම දඹුල්ල ඩී.එස්. සේනානායක විදුහලේදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාවට අවශ්‍ය අශ්වයින් ආනයනය කිරීමේදී රුපියල් මිලියන 6ක පමණ පිරිවැයක් දරන්නට සිදු වුවත් එය නිෂ්ඵල වන අවස්ථා බොහෝ විට අත්දකින්නට ලැබෙනවා. මේ නිසා ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයෙන් අසුන් බිහි කිරීම සඳහා කෘත්‍රිම සිංචනය සිදු කිරීම පල්ලේකැලේ රයිෆල් බලක අශ්වගාලයේදී සිදු කෙරුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේද සහභාගීත්වයෙන්. රුපියල් ලක්ෂ 3ක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් පැකට් 80ක අසුරා රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සිය මෝටර රථයද සමග පොළොන්නරුව විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ විසින් අද දහවල් පොළොන්නරුව නගරයේදී අත්අඩංගුවට ගත්තා. ක්‍රීඩා පුවත් ගෙනෙන්නේ අනෝජ් ප්‍රගති කරුණාරත්න. ඔව් කලින්දෝ. LPL තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලැබූ එක් ජයග්‍රහණයක් තමයි යාපනයෙන් දක්ෂ නවක ක්‍රීඩකයෙක් එනම් විජයකාන්ත් වියස්කාන්ත්ව හඳුනා ගැනීමට හැකිවීම. එහෙත් යුද්ධයේ නිමා වී වසර 11ක් ගෙවී ගොස් තිබියදී තවමත් අපට උතුරින් සොයා ගැනීමට හැකි වී ඇත්තේ එවන් එක් දක්ෂයෙක් පමණයි. ඒ පිටුපස පවතින ගැටලුව සොයා අද දෙරණ යාපනයට ගිය අවස්ථාවේ අපට විජයකාන්ත් වියස්කාන්ත්ව මුණ ගැසුණා. අපි ඇවිල්ලා ඉන්නවා යාපනයේ ප්‍රදේශයට. ඒ ඇයි මේ වයස අවුරුදු 19ක් වෙන ලංකාවම කතා කරපු ලංකාවේම අවධානය දිනාගත්ත වියස්කාන් ගැන ඔබට කියන්න. දෙදහස් එක වසරේදී යාපනයේ වන්නර්පන්නයි ප්‍රදේශයේ උපත ලබන විජයකාන්ත් වියස්කාන්ත් දිවිගෙවන්නේ මව පියා සහ වැඩිමහල් සොයුරිය සමගයි. වියස්කාන්ත්ගේ මව ගෘහණියක් වන අතර පියා වෘත්තීන් කාර්මික ශිල්පියෙක්. டோனியை பார்த்துல இதே மாதிரி பேட்டிங் பண்ணணும்னு சொல்லி கேட்பேன். சங்கக்காராண்ட பேட்டிங்கை பார்த்து சொல்லுவார், சங்கக்காரன் சரி இதே மாதிரி வரும் ரெண்டு பேரையும் மாதிரி. பவுலரில் வந்து அஸ்வின் பாணி தான் போடுறது. படிப்பு ரேசிங் வந்துட்டு அப்போ தாயோட மகனும் ஒரு ரேசிங் நண்டு. அப்போ எனக்கு சின்ன விளையாட்டில் இன்ட்ரெஸ்ட் இருந்ததால நான் போட்டுட்டேன். වයස අවුරුදු 15 සිටම දකුණත් පාදඟ පන්දියවන්නෙක් ලෙස ක්‍රීඩා කළ වියස්කාන්ත්ගේ සුවිශේෂී ක්‍රීඩා විලාශය புகுணுக்கருவன்கேது நித கெட்டினவா ஹை ஆக்ஷன்லாம் அவர் நல்லா மேலே டோல் நல்லா மேலே வச்சு தான் பந்தை விடுவேன். அதாவது ஃபிங்கர்ஸாலாம் கூட யூஸ் பண்ணுவேன். இப்போ நாங்கள் வேறு மெதடில் அப்புறம் அண்டர் 17 அண்டர் 19 வரைக்கும் நான் வேறு மெதடில் அவருக்கு முயற்சிச்சினாங்க. அதுகள் கொஞ்சம் ஃபெயிலியராக போச்சு. அப்போ அவர்கிட்ட மெதட்லேயே போட விட்டார். ග්‍රාමීය ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා පවත්වාගෙන යන ගුණජය සතුට පදනම හරහා එංගලන්තයේ මාලිබෝන් ක්‍රීඩා සමාජයෙන් පිරිනැමෙන ක්‍රීඩා ශිෂ්‍යත්වයක් වියස්කාන්ත්ට හිමිවීමත් සමග ඔහුට සිය දක්ෂතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීමට හැකි වෙනවා. අපේ ක්‍රිකට් ක්‍රීඩා පුහුණු කරන වැඩසටහනක් තියෙනවා දකුණේ උතුරේ. ඒ යන අවස්ථාවකදී තමයි වියස්කාන්ත් අපිත් එක්ක එකතු වුණේ. අපි දැක්කා මෙයාගේ තියෙන කුසලතාවය. ඒ අනුව තමයි අපි හිතාගත්තේ මෙයාට ඉදිරි ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි යටිතල
පහසුකම් අවස්ථාවන් ලබා දෙන්න ඕන. 9 සුපර් ප්‍රොවින්ෂල් තරගාවලියට ක්‍රීඩා කෙරුවා දඹුල්ල කණ්ඩායමට. නමුත් ඊට කලිනුත් ඔහු ශ්‍රී ලංකා 19 කණ්ඩායම නියෝජනය කෙරුවා. දකුණත් පාදාංග පන්දු යාන්නෙක් හැටියට ඔහු ගැන විශ්වාසයක් තිබුණා. ඒ වගේම තමයි ඔහුට පන්දුවට පහර දීමෙත් හැකියාවක් තියෙනවා. கிறிஸ்மஸ் வந்து எனக்கு ரொம்ப கஷ்டமாக இருந்துச்சு அந்த ஃபீல்டு டேர்ஃபில் நிறைய ப்ராக்டிஸ் பண்ணணும் சிங்களங்காய்க்கில் ஒன்றுமே தெரியாது என்ன செய்யணும்னு தெரியாது எப்படி ஃபீல் பண்ணணும் கூட தெரியாமல் இருந்துச்சு அந்த மாதிரி விக்கெட் எடுத்தோன்னே எனக்கு வந்து ரொம்ப ஹாப்பியாக ஃபீல் பண்ணேன் எனக்கு தெரியும் பேரண்ட்ஸ் எல்லாம் ஹாப்பியாக ஃபீல் பண்ணேன் වියස්කාන්ත් නැමති මේ ක්‍රීඩකයා නිර්මාණය කළ යාපනය මධ්‍ය විද්‍යාලය පිළිබඳවද අද වන විට ලංකාවේම අවධානය යොමු ඇති අතර එම විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසන්නේ යාපනයට පහසුකම් ලැබුණහොත් ඉදිරියේදී වියස්කාන්ත් වැනි தவத் தக்ஷ கிரீடக்கின் சுவாகත හැකි බවයි. இந்த டர்ஃப் பயிற்சி டர்ஃபினுடைய அமைப்பு மைதானத்தினுடைய நவீனத்துவம் இவற்றிலே எங்களுக்கு ஒரு பாரிய ஒத்துழைப்பு கிடைக்குமா இருந்தால் இன்னும் பல மாணவர்களை நாங்கள் உருவாக்கக்கூடிய வாய்ப்பு எதிர்காலத்திலே இருக்கும் என நான் நினைக்கின்றேன். විජයකාන්ත් වියස්කාන්ත් නම් මෙම යොවුන් පාදක පන්දු යවන්නාව නිසි ආකාරයෙන් රැකබලා ගැනීමට බලධාරීන්ට හැකිවූහොත් යාපනයේ උපත ලබා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන පළමු ක්‍රීඩකයා ලෙස වියස්කාන්ත් ඉතිහාසගත වනු ඇති. බලාව තියන්නේ අපි ක්ලබ්ස් ක්ලාස් එකේ ගානේ නැෂනල් යන්න ඕනේද? වියස්කාන්ත් මෙන්ම තවත් දක්ෂයන් යාපනයේ ඇති. ඔවුන් හඳුනා ගැනීම සඳහා යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති බාධක මොනවාද? අපගේ ගවේෂණයේ ඒ ගැන තොරතුරු හෙටගෙන ඒමට අද දෙරෙන සූදානම්. ඒත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුවදායි රාත්‍රියක්.